Good evening. සුබ සන්ධ්‍යාවක් හැම කෙනෙක්ටම. ඉතින් ජපුර ෆ්ලේම්ස් ලර්න් පළවෙනි වර්ක්ෂොප් එකත් එක්ක එකතු වුණු හැම කෙනෙක්ටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් හැමෝම දන්න විදිහට අද පළවෙනි වර්ක්ෂොප් එක අපි ෆොටෝග්‍රැෆි සයිඩ් එකේ ඉගෙන ගන්න ආසාවට තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් වර්ක්ෂොප් එක පටන් ගන්න කලින් මම පුංචි විස්තරයක් කරන්නම් මොකක්ද මේ ජපුර ෆ්ලේම්ස් ලර්න් විදිහට අපි පටන් ගත්තේ කියලා. ඉතින් ෆොටෝග්‍රැෆි විතරක් නෙමෙයි අපේ තියෙන අනිත් ෆන්ක්ෂන්ස් වෙන videography ඉගෙන ගන්න ආසාවට article writing එතකොට HR side එක ITN marketing එතකොට graphic designing මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඔයාලට ඉස්සරහට ජපුර flames learn එකකින් අපි organize කරන workshops උදව් වේවි. ඉතින් හැමෝම පිළිගන්නවා ජපුර flames learn session වල first session එක විදියට photography session එකේ first session එක විදියට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ photography basics ගැන. ඉතින් ඉදිරියට අපි මේ photography basics වලට පස්සේ අපි ඉස්සරහට framing composition කොහොමද හදාගන්නේ, එතකොට street photography, එතකොට ඒ වගේම තමයි wildlife photography, portraits, එතකොට sports events කොහොමද cover කරන්නේ කියන මාතෘකා රාශියක් ඔස්සේ අපි කතා කරන්න ඉන්නවා ඉස්සරහට. අපි මුලින්ම කතා කරන්න යන්නේ අද දවසේ ෆොටෝග්‍රැෆි ගැන. එතකොට ෆොටෝග්‍රැෆි කියද්දී ෆොටෝග්‍රැෆි වලදී ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ ඕන වෙන ප්‍රධානම දේ තමයි ලයිට් එක. ඒ කියන්නේ ආලෝකය කියන දේ තියෙන්න ඕනේ. එතකොට ආලෝකයක් නැති තැනක අපි කැප්චර් කරන්න අමාරුයි. එතකොට කැප්චර් කරනකොට අපිට මේ ආලෝකය ඕනේ. ඒ ආලෝකය ෆොටෝග්‍රැෆි වලට එද්දී අපි කියන්නේ එක්ස්පෝසර් එක කියලා. ඉතින් මේ එක්ස්පෝසර් එක ගැන කතා කරද්දී මේ එක්ස්පෝසර් එකත් එක්ක සම්බන්ධ වෙන ප්‍රධානම, ඒ කියන්නේ මේන්ම එලිමන්ට්ස් තුනක් තියෙනවා ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට දැනගත යුතු ප්‍රධානම එලිමන්ට්ස් තුනක්. ඉතින් මේ එලිමන්ට්ස් තුන තමයි එකක් තමයි අපේචර් එක. ඔයාලට පේනවා ඇති ස්ලයිඩ් එකේ මෙතන මේ ට්‍රයැන්ගල් එකේ මේ ස්ලයිඩ් එකේ පේනවා අපේචර් එක. එතකොට ඒ එක එලිමන්ට් එකක්. එතකොට ඊළඟ එලිමන්ට් එක තමයි ෂටර් ස්පීඩ් එක. එක්ස්පෝසර් ට්‍රයැන්ගල් එකේ තියෙන අනිත් එක තමයි ෂටර් ස්පීඩ් එක. ඒ වගේම තමයි එක්ස්පෝසර් ට්‍රයැන්ගල් එකේ තියෙන අන්තිම එක තමයි ISO. ඉතින් අද දවස තුල, ඒ කියන්නේ මේ සෙෂන් එකේ පළවෙනි සෙෂන් එක විදියට අද දවස තුල ඔයාලට මේ මේන් එලිමන්ට් තුන ගැන බ්‍රීෆ්ලි ඔයාලට කියලා දෙනවා. ඉතින් මේකේදී අපි මුලින්ම කියන්න ඕනේ අපි මේ බේසික්ස් වලින් පටන් ගත්තේ ජපුර ෆ්ලේම්ස් ලර්න් එකේ බේසික්ස් වලින්ම පටන් ගත්තේ මෙතනින් ඉන්න බහුතරයක් ඉන්නේ ෆොටෝග්‍රැෆි වලට කැමැත්තෙන්. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි කරන්න කැමැත්තෙන් ඇවිල්ලා මීට පෙර කියන්නේ ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් කිසිම අත්දැකීමක්වත් නොලබපු අය ඉන්නේ හින්දා. මොකද බහුතරයක් ඉන්න තැනකදී අපි මේ වගේ අවස්ථාවකදී මුලින්ම ඉඳන්ම යන්න ඕනේ. ඉතින් අපි ඔයාලට මුලදීම කිව්වා ඔයාලට මේත් එක්ක මේ ෆොටෝග්‍රැෆි ෆන්ක්ෂන් එකත් එක්ක සම්බන්ධ වෙන වෙලාවෙදිම කිව්වා අපි ඔයාලට A to Z කියලා දෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. අපි හැම වෙලාවම ඔයාලට A to Z කියලා දෙනවා. ඉතින් අද අපි තීරණය කරා බේසික් එකේ ඉඳන් මේ තියෙන වාතාවරණයත් එක්ක ඔයාලට Zoom එක හරහා මේ දේවල් කියලා දෙන්න. ඉතින් ඔක්කොටම කලින් අපි බලමු කැමරාවක ෆන්ක්ෂන් වෙන්නේ කොහොමද කියන එක. කැමරාවක් ෆන්ක්ෂන් වෙන්නේ කොහොමද? ඉතින් කැමරාවක් ෆන්ක්ෂන් වෙද්දී මම මුලින්ම කිව්වා ඡායාරූපගත කරන්න නම්, ඡායාරූපයක් ගන්න නම්, ෆොටෝ එකක් ගන්න නම් ඕනේ මේන්ම දේ තමයි, මේන්ම සෝස් එක තමයි ලයිට් එක. ඉතින් මේ එන ලයිට් එක ලෙන්ස් එක හරහා ඇවිල්ලා ඔයාලට පේනවා ඇති මෙතන මේ ලෙන්ස් එක හරහා ඇවිල්ලා එන ලයිට් එක ලෙන්ස් එක හරහා ඇවිල්ලා ඔයා හැම වෙලාවෙම කැමරාවක් ඔයාලා ෆෝන් එක උනත් ගන්න, ඔයාලා ෆෝන් එක උනත් ගත්තත් ෆෝන් එකෙන් ඔයා ෆොටෝ එක ගන්න කලින් ඔයා ස්ක්‍රීන් එකෙන් බලනවා. ස්ක්‍රීන් එකෙන් බලනවා ඔයා ගන්න ෆොටෝ එකේ කොහොමද තියෙන්නේ, ෆ්‍රේම් එක කොහොමද තියෙන්නේ, ෆොටෝ එක කොහොමද තියෙන්නේ, කොහොමද ලයිට් එක තියෙන්නේ කියන එක ඔයාලට ස්ක්‍රීන් එකෙන් පේනවා. එතකොට මේක කැමරාව වලට ආවම එක ෆොටෝග්‍රැෆි වලදී DSLR කැමරාවකින් නැත්නම් ඩිජිටල් කැමරාවකින් ගත්තම තියෙනවා eyepiece නැත්නම් view finder කියලා එකක්. view finder එකට එද්දී ඔයාලට පේනවා ඔයාලා DSLR එකකින් ෆොටෝ එකක් ගහද්දී කොහොමද ෆොටෝ එක ෆ්‍රේම් වෙලා තියෙන්නේ, නැත්නම් කොහොමද ෆොටෝ එක ලයිට් අප් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලා view finder එකෙන් ගන්න ෆොටෝ එක ඔයාලට නිවැරදි ආකාරයට ඔයාලට ඕන විදියට තියෙනවා නම් ඔයාලා කැප්චර් කරනවා. ඒ කැප්චර් කරනකොට මෙතන මේ හරිය තියෙනවා ෂටර් කියලා එකක්. ඒක නිකන් කර්ටන් එකක් වගේ. ඒ කර්ටන් එක ඇරෙනවා වැහෙනවා. ඒ ඇරෙන වෙලාවේදී මේ එන ලයිට් එක ඇවිල්ලා කැමරාවේ තියෙනවා සෙන්සර් කියලා එකක්. ඒ සෙන්සර් එකේ වැදිලා තමයි අපිට එන ෆොටෝග්‍රාෆ් එක කැප්චර් වෙන්නේ. ඉතින් මේ ෆන්ක්ෂනින් වෙනකොට ෆොටෝග්‍රැෆි වල ෆන්ක්ෂනින් ගත්තම මෙහෙම තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් ආලෝකය ඇවිල්ලා ඒ ආලෝකය සෙන්සර් එකට ස්පර්ශ වුණාන් පස්සේ තමයි අපිට ෆයිනල් ෆොටෝග්‍රාෆ් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි යන් දැන් ඉස්සරහට එක්ස්පෝසර්. මම මුලින්ම කිව්වා එක්ස්පෝසර් කියන්නේ මොකක්ද කියන එක.
හරි එක්ස්පෝසර් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් එක්ස්පෝසර් කියන්නේ ලයිට් එක. ෆොටෝග්‍රැෆි වෙද්දී අපි ආලෝකය නැත්නම් ලයිට් එක අපි කියන්නේ එක්ස්පෝසර් කියන එක. එතකොට මේ එක්ස්පෝස් එක අපි කොටස් තුනකට බෙදන්න පුළුවන් ෆොටෝග්‍රැෆි වලට ආවම. ඒ මොකද්ද? එකක් තමයි අන්ඩර් එක්ස්පෝස්. දැන් ඔයාලට මෙතන පේනවා මේ ෆොටෝ එක පොඩ්ඩක් ලයිට් අප් වෙලා තියෙන අඩුයි. පොඩ්ඩක් ඩාර්ක් වෙලා. ඒ වෙලා තියෙන්නේ අපිට ඕන විදිහට අපිට ඒ කියන්නේ නිවැරදි ආකාරයට ලයිට් අප් කරන්න සෙටින්ග්ස් හැදිලා නැති හින්දා. එතකොට දෙවෙනි එක තමයි correctly exposed කියන එක. correctly exposed එකේ හොඳට ලයිට් අප් වෙලා තියෙනවා, ගානට බැලන්ස් වෙලා තියෙනවා, කිසිම ආලෝකයක් වැඩිත් නැහැ, අඩුත් නැහැ, නියමෙට ඒ ගාන ඕන විදිහට තියෙනවා. තුන්වෙනි එක තමයි ඕවර් එක්ස්පෝස් කියන එක. එතකොට මේ ඕවර් එක්ස්පෝස් එකේදී ලයිට් එක ඕනෑවට වඩා වැඩි. අපිට කියන්නේ තිබිය යුතු ආකාරයට වැඩියෙන් ඇවිල්ලා තියෙනවා ෆොටෝ එක. එතකොට ෆොටෝ එක ඕවර් එක්ස්පෝස් කියලා අපි කියන්නේ. එතකොට මේ ඕවර් එක්ස්පෝස් වෙච්ච ෆොටෝ එකක් ගත්තොත් අපිට පොඩ්ඩක් ඒ කියන්නේ ඇහැට අමාරුයි. අපිට ඕන ඩීටේල්ස් ටික සමහර වෙලාවට නෑ, ලයිට් අප් වෙලා වැඩි හින්දා සුදු පාට ගතියක් තමයි ඒ ෆොටෝ එකේ තියෙන්නේ. ඉතින් අපි ෆොටෝග්‍රැෆි වලදී මුලින්ම දැනගන්න ඕනේ මේ ඕවර් එක්ස්පෝස් වෙන්නේ නැතුවත් අන්ඩර් එක්ස්පෝස් වෙන්නේ නැතුවත් කරෙක්ට්ලි එක්ස්පෝස් වෙන්න ෆොටෝ එකක් කොහොමද ගන්න කියන එක. ඉතින් මේක ගොඩක් වෙලාවට අපිට පාවිච්චියත් එක්කම එක්ස්පීරියන්ස් එකෙන් එන දෙයක්. ඒ වුණාට අපි normally basic එක විදිහට අපි දැනගන්න ඕනේ පුළුවන් තරම් ඕවර් එක්ස්පෝස් වෙච්ච නැති ෆොටෝ එකක් ගන්න. මොකද ඕවර් එක්ස්පෝස් වෙච්ච ෆොටෝ එකක් ගත්තොත් ඒක රිකවර් කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒ වගේම තමයි අන්ඩර් එක්ස්පෝස්. හැබැයි අන්ඩර් එක්ස්පෝස් ෆොටෝ එක සාමාන්‍යයෙන් රිකවර් කරගන්න පුළුවන් ඕවර් එක්ස්පෝස් ෆොටෝ එකට වඩා. ඒ හින්දා ඔයාලා ඉදිරියේදී ඉස්සරහට අපිට ඉවෙන්ට්ස් ගහන්න එනවා. ඒ වගේම අපිට ෆන්ක්ෂන්ස් ඒ කියන්නේ ක්ලබ් ෆන්ක්ෂන්, ස්පෝර්ට්ස් ෆන්ක්ෂන් එනවා. එතකොට අපි හැම වෙලාවෙම දැනගන්න ඕනේ මේ කියන විදිහට correctly expose වෙච්ච ෆොටෝ එකක් විතරක් capture කරන්න. එහෙම නැතුව under expose ෆොටෝ එකක්වත් over expose ෆොටෝ එකක්වත් නෙමෙයි. හරි. ඉතින් අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට. මම කලින් කිව්වා elements තුනක් තියෙනවා expose ගැන කතා කරද්දී, exposure angle එක ගැන කතා කරද්දී. ඒ element තුනේ පළවෙනි element එක තමයි aperture එක කියන්නේ. ඉතින් මේ aperture කියන්නේ මොකක්ද? aperture කියන්නේ මම මුල්ම ස්ලයිඩ් එකේ පෙන්නුවා. මේ ස්ලයිඩ් එක වලට පේනවා මේ කැමරාවේ lens එක. මේ ඉස්සරහට අවිල්ලා තියෙන මේ කැමරාවේ lens එක. මේ lens එක හරහා තමයි කැමරාවට ලයිට් එක එන්නේ. එතකොට ඔයාලා මෙතන පේනවා මේ lens එකේ කියන්නේ මෙතන පොඩි කටක් ඇරිලා වගේ තියෙනවා. මේ කට ඇරෙන වැහෙන ප්‍රමාණය තමයි aperture එක කියන්නේ. මේ ස්ලයිඩ් එකට ආවම ඔයාලට පේනවා ඇති මේ lens එකේ කට ඇරිලා තියෙන ප්‍රමාණය. ඒවල normally common sense ගන්න සාමාන්‍යයෙන් කට ඇරිලා තියෙන වැඩි වෙනකොට ඇතුළට එන ලයිට් එක වැඩි. ඒ කියන්නේ කැමරා lens එකේ කට ඇරිලා තියෙන ප්‍රමාණය වැඩි වෙනකොට sense එකට එන ලයිට් එක වැඩි වෙනවා. එතකොට කැමරාවේ lens එකේ කට ඇරිලා තියෙන ප්‍රමාණය අඩු වෙනකොට කැමරාව ඇතුළට එන්න තියෙන ලයිට් එක අඩු වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් aperture ගනිද්දී අපි apertures කියන්නේ f අගයකින්. මේ f අගය 1.4 මෙතන ඔයාලට පේනවා මෙතන 1.4 f2 f2.8 f4 f5.6 කියන විදිහට අපි ඉස්සරහට ඉදිරියට යනවා. එතකොට මේ f අගය වැඩි වෙන්න කැමරා කාචය ඇරිලා තියෙන ප්‍රමාණය අඩු වෙනවා. f අගය වැඩි වෙන්න කැමරා කාචය ඇරිලා තියෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට කැමරාවට ඇතුළට එන ලයිට් එක අඩු වෙනවා. ඒ වගේම තමයි f අගය අඩු වෙන්න කැමරාවේ lens එක කියන්නේ කැමරා කාචය ඇරිලා තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඇතුළට එන්න තියෙන ලයිට් එක වැඩි වෙනවා. එතකොට මේ aperture එකත් එක්ක සම්බන්ධ වෙන තව දෙයක් තමයි depth of field කියන්නේ. එතකොට මේ depth of field එකත් වෙනස් වෙනවා මේ aperture එකත් එක්ක. එතකොට ඔයාලට පේනවා මෙතන f අගය වැඩි. මෙතන f16 කියන අගයෙන් තමයි ගහන්නේ. f16 කියන්නේ f අගය ලොකු අගයක්. ඒ වෙලාවේදී මේ ෆොටෝ එක වලට හොඳට පේනවා ඇති හොඳට බෑග්ග්‍රවුන්ඩ් එකත් බ්ලර් වෙලා නැහැ. හරිද? බෑග්ග්‍රවුන්ඩ් එකත් හොඳට තියෙනවා, ෆෝග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක හොඳට තියෙනවා. කිසිම දෙයක් බ්ලර් වෙලා නැහැ. හැම එකක්ම තිබිය යුතු ආකාරයෙන් බ්ලර් වෙන්නේ නැතුව බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙන්නේ නැතුව කැප්චර් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ f 5.6 f2.8 f1.8 මේ අන්තිම ඡායාරූප තුන ගත්තම පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා තියෙනවා. ඔබ්ජෙක්ට් එක විතරයි පොඩ්ඩක් ફોකස් වෙලා තියෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක හොඳටම බ්ලර් වෙලා නිකන් බොකේ ඉෆෙක්ට් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. මේ වෙන්නේ මොකද? මේ aperture එකත් එක්ක එන තව cost එකක් තමයි ලයිට් එක වගේම බ්ලර් කියන්නේ ફોකස් වෙන ඒරියා එක. ફોකසින් ඒරියා එක නැත්තම් depth of field කියන එක වෙනස් වෙනවා. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් මේ f වැඩි අගයක් තියෙනකොට අපි කැප්චර් කරන්නේ ඒ කියන්නේ f වැඩි අගයක කැප්චර් කරන්නේ මොන වගේ අවස්ථාවකදීද? අපි ඒ දේ සාමාන්‍යයෙන් අපි normally දැනගෙන ඉන්න ඕනේ. මොකද f වැඩි අගයක් අපිට කැප්චර් කරන්න එනවා සාමාන්‍යයෙන් group photo ගනිද්දි. මොකද group photo ගනිද්දි
අපි සාමාන්‍යයෙන් බැච් ෆොටෝ එක ගන්නවා. අපි බැච් ෆොටෝ එකක් ගන්නකොට සාමාන්‍යයෙන් ඉන්න පිරිස වැඩි. එතකොට අපි එක පේලියකට ගන්න අමාරුයි මේ පිරිස. එතකොට පේලි කිහිපයක් අපිට හදන්න වෙනවා. එතකොට මේ පේලි කිහිපය ගන්නකොට බෑග්ග්‍රවුන්ඩ් එක එන්න පිටිපස්සට යනවා. ඒ කියන්නේ ඉන්න මිනිස්සු ගාන එන්න පිටිපස්සට හැදෙනවා. එතකොට ඒ හැමෝම කැප්චර් වෙන්න ඕනේ ෆොටෝ එක. එතකොට ඒ හැමෝම කැප්චර් වෙන්න නම් බ්ලර් වෙන්න නැතුව කැප්චර් වෙන්න නම් F වගේ වැඩි අගයක. ඒ කියන්නේ මේ ස්ලයිඩ් එක අනුව නම් F22, F16, F8, F5.6 වගේ වැඩි අගයන් වලදී තමයි කැප්චර් කරන්න ඕනේ. මොකද ඔයාලට මේ මෙතන උදාහරණේ පේනවා depth of field එක වැඩි. ඒ කියන්නේ depth of field එක තියෙන shallow depth of field එක. එතකොට object එක විතරයි තියෙන background එක blur වෙලා තියෙන. ඒ කියන්නේ පිටිපස්සේ තියෙන දේ focus වෙලා නැහැ. හැබැයි F වගේ වැඩි වෙන්න පිටිපස්සේ තියෙන කියන්නේ background එකත් හොඳට focus වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්සරහින් ඉන්න object එකත් හැමෝම කිහිප කියන්නේ photo එකේ තියෙන හැම දෙයක්ම background foreground කියන හැම දෙයක්ම හොඳට focus වෙලා තියෙනවා. ඉතින් aperture එක කියන්නේ exposure triangle එකේ තියෙන පළවෙනි දේ. ඒක light එක control කරන්න පුළුවන් එක element එකක්. ඒකේ F වගේ වැඩි වෙනවා කියන්නේ කැමරා කාචයේ ඇරලා තියෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එන light එක අඩු වෙනවා. F වගේ අඩු වෙනවා කියන්නේ එතකොට ඒ කියන්නේ 1.8 1.4 කියන්නේ කැමරා කාචය ඇරලා තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. lens එක ඇතුළට එන light එක වැඩි වෙනවා. එතකොට මේ F වගය වෙනස් වෙන්නේ කැමරා කාචයත් එක්ක. ඒ කියන්නේ lens එකත් එක්ක. මේ lens වල ගණන් වෙනස් වෙනවා F වගේ වෙනස් වෙනත් එක්ක. මේක සාමාන්‍යයෙන් අපි normally standard එකක් කියන්නේ normally market එකේ වෙන්නේ සාමාන්‍ය F වගේ අඩු වෙන්න තියෙන lens වල ගාණ වැඩි. කියන්නේ f2.8 lens එකකට වඩා f1.4 කියන lens එක ගාණ වැඩි. මොකද ඒකේ අර අපිට යන්න පුළුවන් aperture එක යන්න පුළුවන් පරාසය වැඩි හින්දා. ඉතින් ඔයාලා දැන් ෆොටෝග්‍රැෆි වෙද්දී එද්දී අපි දැන් ෆොටෝග්‍රැෆි වලට එද්දී ඉස්සරහට එද්දී ඔයාලා දැන් දැනගන්න ඕනේ F වගේන් කියන්නේ මොකක්ද කියන එක. F වගේන් කියන්නේ කැමරා කාචයේ ඇරලා තියෙන ප්‍රමාණය ගැන. එතකොට මේක ෆොටෝග්‍රැෆි වල තියෙන එක ටර්ම් එකක්. F වගේන් කියන්නේ f1.4 කියලා කියනවා නම් කියන්නේ කැමරා කාචයේ ගොඩක් ඇරලා තියෙන හොඳට ලයිට් එක එනවා. හැබැයි මේ වෙලාවේ සාමාන්‍යයෙන් ඉස්සරහම තියෙන ඔබ්ජෙක්ට් එක විතරයි ફોකස් වෙන්නේ. පිටිපස්සේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක කිසිම දෙයක් ફોකස් වෙන්නේ නැහැ. එතකොට ඒක දැනගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් F වගේ වැඩි අගයක ගහන්න ඕනේ. දැන් ඔයාට එනවා group photo එකක් ගහන්න නැත්නම් ඔයාට එනවා හොඳ convocation එක නැත්නම් ඒ වගේ group photo එකක් වගේ කිහිපාව. ඒ කියන්නේ නැත්නම් architectural photography නැත්නම් landscape photography වගේ අර wide area එකක් cover කරන්න වෙන අවස්ථාවකදී ඔයා දැනගන්න ඕනේ F වගේ වැඩි අගයක. ඒ කියන්නේ F5.6, F10, F16 වගේ වැඩි අගයක ගහන්න. මොකද F වගේ අඩු වෙන්න පිටිපස්ස blur වෙනවා වැඩි. F වගේ වැඩි වෙන්න හොඳට ඔක්කොම තියෙන ඒ කියන්නේ blur ගතිය නැති වෙලා ඔක්කොම හැම ඒරියා එකක්ම හොඳට පැහැදිලිව capture වෙනවා කියන එක. හරි. දැන් දෙවෙනි එක. දෙවෙනි එක ගැන කතා කරද්දී දෙවෙනි එක තමයි shutter speed එක කියන්නේ. මේ shutter speed එක මම කිව්වා මේ slide එකේදී sense එකට එන්න කලින් පොඩි shutter එකක් ඇරෙනවා වැහෙනවා කියන එක. මේ වගේ නම් ගන්නෙ සාමාන්‍ය මෙහෙම නෙමෙයි සාමාන්‍යයෙන් curtain එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ curtain එක ඇරෙන වැහෙන වෙලාව තමයි මේ shutter speed එකෙන් අපි කතා වෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මම කලින් කිව්වා lens එක හරහා ඇවිල්ලා ආලෝකයේ lens එක හරහා ඇවිල්ලා ඒක sense එකේ වදින්න ඕනේ. ඒ sense එකේ වැදුනම තමයි ඒක image එකක් විදිහට capture වෙන්නේ. මේක ගොඩක් වෙලාවට අපිට බලන්න පුළුවන් වෙන්නේ DSLR කැමරාවල. එතකොට ඒක වෙන්නේ shutter එක ඇරුණායින් පස්සේ ඒ වෙලාව ඇතුළත sense එකේ වදින light එකෙන් තමයි photo එක light up වෙලා capture වෙන්නේ. මේක තමයි shutter speed එක කියන්නේ. අර එන shutter එක පොඩි curtain එකක් වගේ තියෙන එක ඇරෙන වැහෙන වෙලාව තමයි shutter speed එක කියන්නේ. මේකේ වෙන ඒ කියන්නේ ඇරෙන වැහෙන වේගය අනුව photo එක කොච්චර light up වෙනවද කොච්චර dark වෙනවද කියන එක වෙනස් වෙනවා. හරිද? එතකොට ඔයාලට මෙතන මම ඊළඟ ස්ලයිඩ් එකෙන් පෙන්නන්නම් shutter එක වෙනස් වෙද්දී අපි ගන්න ඒ කියන්නේ අපි capture කරන photo එක වෙනස් වෙන්නේ කොහොමද? එතකොට නැත්තම් ඒ photo එකේ light එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් shutter speed වල අපි කියනකොට කියන්නේ shutter speed එක ඔයා 125න් ගන්න. නැත්තම් shutter speed එක 200න් ගන්න. නැත්තම් 100න් ගන්න කියනවා. එතකොට මේ 200න් එක කියන්නේ මොකද්ද? තප්පරයෙන් 200න් එකක්. ඒද මෙතන අපි මෙතන ගත්තොත් මේ 200න් එකක් කියන්නේ තප්පරයෙන් 200න් එකක්. තප්පරය කොටස් 200කට කැඩුවම මේ 200න් එකක් තමයි මෙතන කියවෙන්නේ. එතකොට ඒ තරම් ස්පීඩ් එකකින් අපි shutter එක වහනවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී කොච්චර ස්පීඩ් එකකින් වහනකොට අපිට capture වෙන light එක, කියන්නේ sense එකට එන light එක
අඩු වෙනවා වෙලාව අඩු වෙනවා. හැබැයි අපි හිතන්නකෝ අපි ගහනවා 8න් එකක්. තප්පරයෙන් 8න් ගන්න. ඒ කියන්නේ තප්පරෙන් 200න් එකට වඩා ඒක අඩුයි. කියන්නේ එතකොට තප්පරය කෑලි 8කට කැඩුවා මේ 8න් එකක වෙලාව තමයි ෂටයක ඇරිලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් 200න් එකට වඩා ගොඩක් වෙලාවක් ෂටයක ඇරිලා තියෙනවා. හැබැයි එතකොට පොඩ්ඩක් ෆොටෝ එක බ්ලර් වෙන ගතියක් එන්න පුළුවන්. පොඩ්ඩක් මම ඒක පෙන්නන්නම්. දැන් මෙතන උදාහරණයක් ගත්තොත් මෙතන ඔයාලට පේනවා ස්ට්‍රෝබෙරි ගෙඩියක ලෙමන් ගෙඩියක වැටෙන එකක් ස්ටිල් ඉමේජ් එකක් විදිහට කැප්චර් වෙලා තියෙනවා. කියන්නේ ඔයාලට ෆාස්ට් මූවිං ඔබ්ජෙක්ට් එකක් නැත්නම් ෆාස්ට් මූවිං ඇත්ලීට් කෙනෙක් ගත්තොත් එයාලා ඉක්මනට ඒ කියන්නේ ඔයාලට හිතන්නත් කලින් මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඇත්ලීට් අපි ගොඩක් අපි ජපුරා ෆ්‍රේම්ස් එක ගත්තොත් අපි ස්පෝර්ට්ස් ඉවෙන්ට්ස් කවර් කරන්න තමයි මුලින් ෆොටෝග්‍රැෆි ෆන්ක්ෂන් එක පටන් ගත්තේ. එතකොට ස්පෝර්ට්ස් ඉවෙන්ට්ස් වලදී අපිට ගත්තොත් ඇත්ලටික් කියන එක ගත්තොත් ඇත්ලටික් වලදී මීටර් 100 දුවන එක්කෙනෙක් ඉන්නවා නම් හරි වේගෙන් දුවනවා. එතකොට ඔයා හිතනවා තප්පරෙන් 8න් එකක ප්‍රමාණයක් වෙලාවක් විතරයි ෂටයක ඇරලා තියෙන්නේ. එතකොට ෂටයක ගොඩක් වෙලාවක් ඇරලා තියෙනවා. එතකොට කැප්චර් යන වෙලාව වැඩි. එතකොට ඔයාලට කලින් මේ ස්ලයිඩ් එකෙන් පේන විදියට මෙතන වෙලා තියෙන්නේ මෙතන තප්පරයක් ඇරලා තියෙනවා ෂටයක. තප්පරයක් ඇරලා තියෙනකොට ඔයා කැප්චර් කරන ඔබ්ජෙක්ට් එක හරි නැත්නම් ඒ ෆාස්ට් මූවින් ඔබ්ජෙක්ට් එකක් හරි නැත්නම් ඇත්ලටික් වලදී ඒ ඇත්ලීට්ව හරියට කැප්චර් වෙලා නැහැ බ්ලර් වෙලා කැප්චර් වෙලා තියෙන්නේ. හැබැයි ඔයා කැප්චර් කරනකොට ඔයා තප්පරෙන් 1000න් එකක කියන ස්පීඩ් එකේ කැප්චර් කරනවා නම් ඔයා එයා කොච්චර වේගෙන් දිව්වත් ඒක ස්ටිල් ඉමේජ් එකක් විදියට. ඒක එතන ඒ වෙලාවේ ඒ විදියට තියෙන ඉමේජ් එකක් විදියට කැප්චර් වෙනවා. හැබැයි මේ ෂටර් ස්පීඩ් එක වෙනස් වෙනකොට එන තම එක කොස්ට් එකක් තමයි ලයිට් එක අඩු වෙනවා. මොකද මේ ෆොටෝග්‍රැෆි වල තියෙන මේන්ම සෝස් එක තමයි ලයිට් එක. ලයිට් එක එන්න තමයි ෆොටෝ එක ලයිට් අප් වෙන්නේ. ඉතින් අපි ෂටර් එක ඇරලා තියෙන තප්පරෙන් 1000න් එකක් විතර නම් හරි පොඩි වෙලාවයි සෙන්ස් එකට ලයිට් එක එන තියෙන chance එක තියෙන්නේ. එතකොට එතකොට ෆොටෝ එක ගොඩක් ඩාර්ක් වෙනවා. හැබැයි අපි හිතනවා අපි තප්පරයක් කරලා තියෙනවා. අපි තප්පරයක් කරලා තිනකොට ගොඩක් වෙලා සාමාන්‍ය තප්පරෙන් 1000න් එකකට වඩා ගොඩක් වෙලාවක් ඒ ෂටර් එක ඇරිලා තියෙනවා. එතකොට සෙන්ස් එකට ගොඩක් වෙලාවක් ලයිට් එක එනවා. එතකොට ඔයාගේ ෆොටෝ එක හොඳට ලයිට් අප් වෙලා තියෙන්නේ. හැබැයි ෆොටෝ එක කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ගහන කැප්චර් කරන ෆොටෝ එක ගොඩක් බ්ලර් ගතියක් තියෙනවා. ඉතින් normally අපි ෆොටෝග්‍රැෆි වලට එද්දි ෆොටෝග්‍රැෆි ෆන්ක්ෂන් එක ගැන කතා කරද්දී අපි ෆොටෝග්‍රැෆි වලදී යන බේසික්ම කියන්නේ නැත්නම් අපි ස්ටෑන්ඩඩ් රූල් එකක් විදියට රූල් යන්නේ මේ අපි ස්ටෑන්ඩඩ් විදියට යන මිනිමම් එක තමයි හෑන්ඩ් හෙල්ඩ් ගහනවා නම්. ඒ කියන්නේ අතේ කිසිම ට්‍රයිපෝඩ් එක දාලා ඒ කියන්නේ ට්‍රයිපෝඩ් එක පාවිච්චි කරන්නේ නැතුව හෑන්ඩ් හෙල්ඩ් විතරක් ඒ ෆොටෝ එක ගහනවා නම් යන්න පුළුවන් අඩුම එක තමයි තප්පරෙන් 125න් එකක්. ඒ කියන්නේ 125 කියන ෂටර් ස්පීඩ් එකේ තමයි අපි කැප්චර් කරන්න රෙකමන්ඩ් කරලා තියෙන්නේ. මොකද ඊට වඩා අඩු වුණොත් ෆොටෝ එක පොඩක් බ්ලර් වෙන ගතියක් තියෙනවා. ඒ හින්දා අපි හැම වෙලාවෙම කියන්නේ 125ට වඩා වැඩි අගයක අපි කැප්චර් කරන්න ඕනේ. හැබැයි හැම වෙලාවෙම අපි දැනගන්න ඕනේ කැප්චර් කරන අවස්ථාවේදී ලයිට් එක කොහොමද කන්ට්‍රෝල් කරන්න ඕනේ. මොකද මේ කියන එලිමන්ට්ස් තුනම එකම එකට ඉන්ටර්කනෙක්ටඩ් වෙලා තියෙන. ඒ කියන්නේ අපචර් එකයි එතකොට ෂටර් ස්පීඩ් එකයි ඒ වගේම ISO කියන තුනම ඉන්ටර්කනෙක්ටඩ් එලිමන්ට්ස් තුනක්. එතකොට මේක වෙනස් වෙද්දී අපි අපචර් එක වෙනස් කරලා ගානර් ලයිට් අප් කරන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් කලින් කිව්වා වගේ මේ වගේ ෆාස්ට් මූවින් දෙයක් ගහනවා නම් ඒ කියන්නේ මේක හරි ඉක්මනින් අපිට හිතනවටත් වඩා ඉක්මනින් තමයි මේ ස්ට්‍රෝබෙරි එකයි ලෙමන් කෑල්ලයි වැටෙන්නේ. ඒ වුණාට මේක හොඳට ඒ වගේ ස්ටිල් ඉමේජ් එකක් විතර වතුර බින්දුත් එක්කම කැප්චර් වෙලා තියෙන්නේ. අපි ෂටර් ස්පීඩ් එක කියන්නේ ෆාස්ට් ෂටර් ස්පීඩ් එක කැප්චර් කරන හින්දා. හැබැයි මෙතන ගත්තොත් මේ දෙවෙනි ෆොටෝ එක ගත්තොත් දෙවෙනි ෆොටෝ එක තප්පර 5ක් අපි ෂටර් එක ඇරලා තියෙනවා. තප්පර 5ක් ඇරලා තියෙද්දි ෆොටෝ එක ගොඩක් වෙලාවට ඒ කියන්නේ ලයිට් අප් වෙනවා හොඳට. හැබැයි අර මේ ෆොටෝ එකේ තියෙන අර වතුර පාර අපිට අර නැචරල් විදියට එන්නේ නැහැ. හැබැයි ඒක ලොන් එක්ස්පෝස් එකක් විදියට තමයි අපිට කැප්චර් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ලොන් එක්ස්පෝස් විතර ගන්නවා නම් අපි හැම වෙලාවෙම ෂටර් ස්පීඩ් එක අඩුවට ගන්න ඕනේ. මේ ලොන් එක්ස්පෝස් ෆොටෝග්‍රැෆි කියනවා ඔයාලා දැකලා ඇති ලයිට් ට්‍රේල් ෆොටෝග්‍රැෆි. ලයිට් ට්‍රේල් කියන්නේ නිකන් ඔයාලා ටෝච් එකකින් නිකන් තප්පර 5ක් කියන ෂටර් ස්පීඩ් එක තියලා ඔයා ෆොටෝ එකක් ගහලා ටෝච් එකකින් හරි දෙයක් අඳිනවා වගේ ටේච් එකේ ඒ විදිහේ ඇඳලා ඒ කියන්නේ අඳපු දේ ඒ විදිහටම තියෙනවා. ඉන්න මම Google එකෙන් වලට පෙන්නන්නම් පොඩ්ඩක්. තව මෙතන පේනවා මේ ලයිට් ට්‍රේල් කියන්නේ මේ විදිහට. දැන් සාමාන්‍යයෙන් අපි ටෝච් එකකින් වගේ දෙයක් ඇඳොත් තප්පර 5ක් තියෙන වෙලාවක් තියලා
ඒක මේ විදිහට ඔයාලට කැප්චර් වෙලා තියෙනවා. ඒකට මේවට තමයි long exposure photography නැත්නම් light trail photography කියන්නේ මේ විදිහට කැප්චර් කරන දේවල්. ඒ වගේම තමයි fast shutter කියන එක. fast shutter ගත්තොත් මේ විදිහට ඔයා fast moving දෙයක් කරනවා නම් අපිට හිතා ගන්නවත් වඩා ඉක්මනින් දෙයක් කැප්චර් කරනවා නම් ඒක කැප්චර් වෙන්නේ still image එකක් විදිහට. එතකොට මේ shutter speed කියන එක මේ අපි කැප්චර් කරන අවස්ථාව අනුව අපි කැප්චර් කරන්නේ මොන වගේ අවස්ථාව අනුවද කියන එකත් එක්ක වෙනස් වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි ෆ්ලේම්ස් එකෙන් අපි ගොඩක් වෙලාවට කවර් කරන්නේ ස්පෝර්ට්ස් ඉවෙන්ට්ස්. ඉතින් ස්පෝර්ට්ස් ඉවෙන්ට්ස් කවර් කරන හින්දා අපි යන්න ඕනේ හැම වෙලාවෙම යන්න ඕනේ ෆාස්ට් ෂටර් ස්පීඩ් එකකට. මොකද අපිට ස්ලෝ ෂටර් ස්පීඩ් එකකට ගියොත් අපි කැප්චර් කරන කෙනාව නැත්තම් පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා බ්ලර් වෙන්න පුළුවන්. මොකද අපි හෑන්ඩ් හෙල්ඩ් ගහද්දි අපි හෑන්ඩ් හෙල්ඩ් ෆොටෝ එකක් ගහද්දි අපේ අතේ අපි දන්නේ නැතුවම පොඩි ෂේක් එකක් වෙන්න පුළුවන්. එතකොට ඔයා ගොඩක් වෙලාවට ලෝ ෂටර් ස්පීඩ් එකකින් ගැහුවොත් අපි නොදැනුවත්වම අපිට ඕනම කරන අවස්ථාවක් බ්ලර් වෙලා වදින්න පුළුවන්. ඉතින් ඒ හින්දා හැම වෙලාවෙම ෂටර් ස්පීඩ් එක වැඩි යගේ කියන්නේ 125 200ක් වගේ අතර ෂූට් කරන්න කියලා. මොකද ඊට වඩා අඩු වුණොත් අර මම කලින් කිව්වා වගේ බ්ලර් වෙන්න පුළුවන්. හරි. එතකොට තුන්වෙනි එක. මේ තුන්වෙනි එලිමන්ට් එක තමයි ISO කියන්නේ. ඔයාලා අහලා ඇති සාමාන්‍යයෙන් ඔයාලගේ මොබයිල් ෆෝන්ස් වලත් ISO වෙනස් කරන්න පුළුවන්. මැනුවල් මෝඩ් එක නැත්නම් ප්‍රොෆෙෂනල් මොකක් හරි මෝඩ් එකක් කියලා තියෙනවා නම් ඒකේ ISO වෙනස් කරන්න තියෙනවා. මොකද්ද මේ ISO කියන්නේ? අපි ISO කියන එක යූස් කරන්නේ exposure triangle එකේ aperture එකයි shutter speed එකයි වෙනස් කරලා බැරිම වුණ තැන තමයි අපි ISO එක use කරන්නේ. මේක තමයි එයාලා කියලා තියෙන ස්ටෑන්ඩඩ් එක. ඒ වුණාට අපි practically normal scenario එකක් ගත්තොත් අපි මේ තුනම එකම අවස්ථාවකදී වෙනස් කරලා තමයි capture කරන්නේ. ඒ වුණාට මෙයාලා exposure triangle එකේ කියලා තියෙනවා ඔයා ISO use කරන්න ඕනේ. ඔයා ෆොටෝ එකක් ගන්නවා නම් ඒ ෆොටෝ එක aperture එකයි shutter speed එකයි වෙනස් කරලා ඔයාට light up කරගන්න බැරි වුණොත් විතරක් ISO එක use කරන්න කියලා. ඉතින් මේ ISO කියන්නේ කැමරාවෙන් දෙන artificial light එකකට. artificially exposure එක වැඩි කරනවා ISO එකෙන්. ඉතින් මොකද මේ ISO එක අපි වැඩි යගයකදී යන්නේ අපේ natural light එක තියෙන available light එක මදි වුණාම තමයි අපි සාමාන්‍යයෙන් වැඩි යගයකට යන්නේ. එතකොට මේ ISO කියන එක අපි කියන්නේ ISO 100 200 400. ඒ කියන්නේ මේකත් numerically යන එකක්. ISO කියන එකත් ISO එක 100 200 400 800 වගේ වැඩි යගයන් වලට කියන එකක් තමයි ISO එක කියන්නේ. එතකොට මේකේ ISO එකේදී ඔයාලා මතක තියාගන්න තමයි ISO වගේ වැඩි වෙනකොට ෆොටෝ එක ලයිට් අප් වෙනවා වැඩි, ISO වගේ අඩු වෙනකොට ෆොටෝ එක ලයිට් අප් වෙනවා අඩුයි. ඉතින් ඔයාලට මතක ඇති කලින් ස්ලයිඩ් එකේ කියන්නේ මේ මුලින්ම යන ස්ලයිඩ් එකට ගත්තොත් ඇපර්චර් එකට ගත්තොත් ඇපර්චර් එකේ අපිට ආව කොස්ට් එක තමයි ඇපර්චර් එකේ අගේ වැඩි වෙන්න පිටිපස්ස හොඳට පේනවා. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක හොඳට පේනවා. හැබැයි ඇපර්චර් එකේ අඩු වෙන්න බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙනවා. ඒ වගේම තමයි ෂටර් එකට ආවම ෂටර් එකේ ස්පීඩ් එක වැඩි වෙන්න හොඳට කැප්චර් වෙලා තියෙනවා. කිසිම දෙයක් බ්ලර් වෙන්නේ නැතුව ෂටර් ස්පීඩ් එක අඩු වෙන්න පොඩ්ඩක් බ්ලර් ගතියක් තියෙනවා. ඒ වගේම තවත් කොස්ට් එකක් තමයි ISO වලදී වෙන්නේ. ISO වලදීත් ISO වගේ වැඩි වෙන්න ISO වගේ වැඩි වෙනකොට ඒ ෆොටෝ එකට එනවා ග්‍රේන් එකක්. ඒ කියන්නේ ෆොටෝ එකේ නොයිස් එක වැඩි වෙනවා කියනවා. මේ නොයිස් එක කියන්නේ මොකද්ද? නොයිස් එක කියන්නේ ඔයාලට මේ ෆොටෝ එක ගත්තොත් මේ උදාහරණය ගත්තොත් මේ ෆොටෝ එකේ තියෙන ISO 100. ISO 100 කියන අගේදී තමයි මේ ෆොටෝ එක තියෙන්නේ. හැබැයි ෆොටෝ එක පොඩ්ඩක් ඩාර්ක් වෙලා. ඒ කියන්නේ නිකන් අපි අතනදී මුලින්ම කතා කරා අර එක්ස්පෝස් එක තියෙන පුළුවන් කොටස් තුනක් තමයි අන්ඩර් එක්ස්පෝස්, අනිත් එක කරෙක්ට්ලි එක්ස්පෝස්, තුන්වෙනි එක ඕවර් එක්ස්පෝස්. මේ මෙතන වෙලා තියෙන පොඩ්ඩක් අන්ඩර් එක්ස්පෝස් වගේ ගතියක් තියෙනවා. මොකද ෆොටෝ එක පොඩ්ඩක් ඩාර්ක් වෙලා තියෙන හින්දා. ඉතින් දෙවෙනි උදාහරණය බලන්න. දෙවෙනි එක ISO 200 වල ෂූට් කරලා තියෙනවා. ISO 200 වෙද්දී පොඩ්ඩක් අර කලින්ට වඩා තිබ්බ ඩාර්ක් නැති ගතිය අඩු වෙලා පොඩ්ඩක් ලයිට් අප් වෙලා තියෙනවා. ඒ වගේම තමයි 400. හැබැයි ISO 800 වලට එද්දී ෆොටෝ එක පොඩ්ඩක් ලයිට් අප් වෙලා පොඩ්ඩක් එක්ස්පෝස් එක ඕවර් එක්ස්පෝස් වගේ ගිහිල්ලා හැබැයි ඒකේ නොයිස් එකක් වගේ පොඩි අර ඩිස්ටෝෂන් ගතියක් තියෙනවා. පොඩි හැමතැනම ග්‍රේන් එකක් වගේ ගිහිල්ලා තියෙනවා. තිත් මේකට තමයි නොයිස් එක කියන්නේ. මේ ISO වගේ වැඩි එන එක කොස්ට් එකක් තමයි අපිට මේ ISO එක වැඩි වෙනකොට අපිට දරන්න වෙන එක පිරිවැයක් වගේ දෙයක් වගේ තමයි ISO එක වැඩි වෙද්දී එන නොයිස් එක. මේ ISO එක වැඩි වෙද්දී එන නොයිස් එක වළක්වන්න නම් සෙන්ස් එක හොඳ සෙන්ස් එකක් වෙන්න ඕනේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ISO රේන්ජ් එක වෙනස් වෙනවා. කැමරා එකේ මිලත් එක්ක සාමාන්‍ය හයි එන්ඩ් කැමරාස් වලදී ISO රේන්ජ් එක වැඩි අගයකදී ගියත් නොයිස් එක එන්නේ නැහැ. හැබැයි ISO එක අඩු වගේකදී වුණත් නොයිස් එක එන්න පුළුවන් සමහර කැමරා වලදී. ඒක සෙන්ස් එකත් එක්ක තීරණය වෙන දෙයක්. ඉතින් අපි
කතා වුණා වගේ තමයි ISO එක වෙනස් වෙද්දී කියන්නේ ISO වගේ වැඩි වෙද්දී එන එක කොස්ට් එකක් තමයි noise එක. මේ ISO එකේ අගේ වැඩි වෙන්න ෆොටෝ එක ලයිට් අප් වෙන ප්‍රමාණය වැඩි. ඉතින් මම දැන් කියන්නම් ඔයාලට ISO එක යූස් කරන සිනාරියෝස් කිහිපයක් ගැන. සාමාන්‍ය ISO එක මේ අගයන් කියන්නේ යන්න පුළුවන් රේන්ජර්ස් මොන වගේ සිනාරියෝස් වලදී යූස් කරන්න පුළුවන් කියන එක. ඉතින් පළවෙනි සිනාරියෝ එක තමයි ඩේ ලයිට් කියන සිනාරියෝ එක. මේ සිනාරියෝ එක ගත්තොත් මේ සිනාරියෝ එකෙදී අපි ගහන්නේ ISO 100 to 200 කියන එක. ඉතින් මේ අපි සාමාන්‍යයෙන් යන්න පුළුවන් බේස් ISO කියලා දෙයක් තියෙනවා. බේස් ISO කියන්නේ යන්න පුළුවන් lowest ISO number එක. ඒකට අපි සාමාන්‍යයෙන් normally ගොඩක් කැමරාස් වලදී ISO 100 වල තමයි base ISO කියන්නේ. එතකොට day light එකද ගත්තොත් day light එකේ අපි එළිය ගහනවා නම් අපි එළියේ outdoor event එකක් ගහනවා නම් හොඳට light up වෙලා තියෙන. ඉර හොඳට තියෙනවා available light එකේ නැත්නම් natural light එක හොඳටම තියෙන අවස්ථාවක්. එතකොට අපි සාමාන්‍යයෙන් artificially කැමරාවට light එකක් දෙන්න අවශ්‍ය නැහැ ඇත්තටම. මොකද අපිට normally තියෙන හින්දා normally available natural light එක තියෙන හින්දා අපිට artificial light එකක් දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හොඳට light up වෙලා තියෙන්නේ. ඒක හින්දා අපි කැමරාවෙන් දෙන artificial light එක අඩු වගේකද තමයි තියන්න ඕනේ. මොකද අර මං කලින් කිව්වා වගේ එකක් තමයි ISO එක වැඩි කරොත් overexpose වෙන්නත් පුළුවන් නැත්නම් noise එක එන්නත් පුළුවන්. ඒතකොට දෙවෙනි අවස්ථාව තමයි shade නැත්නම් indoors. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක අර කලින් කිව්වට වඩා අඩු වගේ කියන්නේ පොඩ්ඩක් වලාකුළු සහිත නැත්නම් අර අපිට direct sunlight එක අඩු වෙලාවක් නැත්නම් හවස 3-4 වගේ වෙලාවකදී නම් සහ හවස 3-4 නැත්නම් ඉන්ඩෝ එක කියන්නේ ඉන්ඩෝ කියන්නේ හොඳට දහවල් අවස්ථාවක්. හැබැයි ඔයා ඉන්නේ ඉන්ඩෝ නැත්නම් ඔයා කාමරයක් ඇතුළක තමයි ෆොටෝ එක ෂූට් කරන්න යන්නේ. එතකොට ඒ වෙලාවේදී ඔයාට directly sunlight එක එන්නේ නැහැ. ඔයාට එන්නේ ජනේලයක් හරහා. එතකොට අර direct sunlight එක නැති හින්දා ඒක අපිට ෆොටෝ එක ලයිට් අප් කරන්න අවශ්‍ය ප්‍රමාණය ලයිට් අප් කරන්න අපි ISO 200 to 400 කියන රේන්ජ් එකේ ෂූට් කරනවා. එතකොට උනත් ෆොටෝ එක නොයිස් එක ගතියක් ඔයාලට මෙතන ෆොටෝ එකේ පේනවා. මෙතන ISO 400 දී නොයිස් ගතියක් එහෙම ලොකුවට පේන්නේ නැහැ. අර නොයිස් එක පේන්නේ නැතුව කැප්චර් කරන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව තමයි ෆ්ලෑෂ් ඉන්ඩෝස් කියන්නේ. ෆ්ලෑෂ් ඉන්ඩෝස් කියන්නේ available light එක පොඩ්ඩක් අඩුයි. කලින්ට වඩා available light එක අඩුයි. ඉතින් අර අපිට අවශ්‍ය විදිහට light up කරන්න ඕනේ හින්දා අපි සාමාන්‍යයෙන් use කරනවා external flashes. ඒතකොට external flash එකක් කියන්නේ සාමාන්‍යයෙන් කැමරා එකේ තියෙන internal flash එකට අමතරව අපි වෙනම මෙලදීගෙන පාවිච්චි කළ යුතු තව එක tool එකක් තමයි photography වලදී flash එක කියන්නේ. ඉතින් මේ flash එක use කරලා photo එක light up කරද්දී අපි normally යනවා ISO range එක 400 to 800 කියන එක. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයාලගේ අවස්ථාව අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔයා ගහන aperture එක සහ shutter speed එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනකොට අපි සාමාන්‍යයෙන් normally අපි කතා කරන range එක තමයි flash indoors කියන අවස්ථාවේදී ISO 400 to 800 කියන range එක. එතකොට හතරවෙනි අවස්ථාව තමයි dark indoors. එතකොට මේක කිසිම available light එකක් නැහැ. ඒ කියන්නේ natural light එකක් ඔයාට එන්නේ නැහැ. ඔයා shoot කරන්න දැන්. ඔයා සම්පූර්ණයෙන් ඔයාට shoot කරන්න වෙනවා වගේ external flash එකේ සහ ඒ ඔයා shoot කරන තැන indoor මොකක් හරි ඔයා room කාමරයක් ඇතුළේදී ඔයා shoot කරන නම් ඒ photograph එක ගහන්න යනවා නම් එතන ඒක ඇතුළේ තියෙන light එකේ ආධාරයෙන් තමයි ඔයාට photo එක ගහන්න වෙන්නේ. එතකොට ඔයාට සාමාන්‍යයෙන් අර දහවල් ඒ කියන්නේ ISO 200න් 100න් ඔයාට ගහලා ඔයාට අවශ්‍ය විදිහට ලයිට් අප් කරන්න බෑ. එතකොට තමයි මේ ISO එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ISO එක හොඳට වැඩි කරලා ෆොටෝ එක හොඳට ලයිට් අප් කරනවා. ඉතින් එතකොට ලයිට් අප් කරන නම් අපිට ISO එක වැඩි ඒ කියන්නේ වැඩි අගයකට යන්න ඕනේ. ඒ කියන්නේ 800 to 1600 කියන රේන්ජ් එකට යනවා. ඉතින් මේ 1600ට වඩා යන්න එපා කියලා කියනවා මම මොකද ඔයාලට මේ මෙතන වුණත් දකින්න පුළුවන් ISO 800 වලදී ෂූට් කරාම පොඩි නොයිස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් කැමරාවත් එක්ක වෙනස් වෙනවා. ඔයා මිඩ් රේන්ජ් කැමරාවක් නම් මේක වෙනස් වෙන්න පුළුවන්. හයි එන්ඩ් එකක වුණත් සාමාන්‍යයෙන් යන්න පුළුවන් උපරිම අගයේ විදිහට මම කියන්නේ මේ 1600. ඒ කියන්නේ 1600ට වඩා ගියොත් ෆොටෝ එකේ නොයිස් ගතිය වැඩි වෙනවා. ඉතින් අපි පුළුවන් තරම් ඒ වගේ අවස්ථාවකදී aperture එකයි shutter එකයි වෙනස් කරලා ISO එක මේ 1600ට වඩා අඩු වගේක පවත්වා ගන්න අපි හැම වෙලාවෙම වග බලා ගන්න ඕනේ. හතරවෙනි අවස්ථාව තමයි indoors at night කියන්නේ. ඒ කියන්නේ මේක ගොඩාක්ම වළංගු වෙන්නේ අර පොඩක් concept එකක් වගේ. කියන්නේ ඔයාට external flash එකක් use කරලා bounce කරත් කිසිම light එකක් ගන්න බැරි අවස්ථාවකදී තමයි මේ හතරවෙනි අවස්ථාව කියන්නේ. එතකොට ISO එකේ 1600 3200 අතර රේන්ජ් එකේ ගහනවා වුණත් අර ගොඩාක්ම වෙලාවට 90ම කියන අවස්ථාවකදීම ෆොටෝ එකේ නොයිස් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ නොයිස් එක කියන එක අපිට අයින් කරන්න පුළුවන්
Lightroom නැත්නම් Photoshop ආධාරයෙන් එනට අර ෆොටෝ එකේ තියෙන natural ගතිය පොඩ්ඩක් අඩු වෙලා light details ගතිය අඩු වෙන්න පුළුවන් අවස්ථාවක් වැඩි. එතකොට හතරවෙනි එක තමයි extra low light කියන situation එක. ඉතින් මේ situation එක නම් ගොඩක් වෙලාවට අපිට shoot කරන්න යන අවස්ථාව අඩුයි. ඉතින් 3200 වඩා යනවා කියන අනිවාර්යෙන් ෆොටෝ එකේ noise එක වැඩි කියන එක. එතකොට අපිට noise එක අපි artificially අයින් කරන්න ගියත් ඒ ෆොටෝ එකේ detail ගතිය අඩු වෙලා පොඩ්ඩක් අර ෆොටෝ එකේ natural ගතිය අඩු වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඉතින් exposure triangle in a nutshell. හරි. දැන් අපි කතා කරා pitch එක, shutter speed එක, ඒ වගේම ISO එක. ඉතින් මම මුලින්ම කිව්වා මේ තුනම මේ triangle එකේ interconnected elements තුනක්. ඒතකොට මේ තුන වෙනස් වෙන්න අපි ගන්න ෆොටෝ එකේ light එක වෙනස් වෙනවා. එතකොට මම මුලින්ම කිව්වා aperture එක. aperture කියන්නේ lens එකේ කට ඇරලා තියෙන ප්‍රමාණය. එතකොට f වගේ වැඩි වෙන්න අපි aperture එක කියන්නේ f වගයන් වලින්. ඒ කියන්නේ f1.4, f2, f4, f8 වගේ. කියන්නේ f වගේ වැඩි වෙන්න lens එකේ කට ඇරලා තියෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ෆොටෝ එක පොඩ්ඩක් ඩාර්ක් වෙනවා. හැබැයි background එකයි හැම දෙයක්ම හොඳට focus වෙලා තියෙනවා. ඒ වගේම තමයි f වගේ අඩු වෙන්න හොඳට ෆොටෝ එක light up වෙලා තියෙනවා. හැබැයි background එක පොඩ්ඩක් blur වෙලා ඔයාලා කියන bokeh effect එක කියන එක ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒතකොට දෙවෙනි අවස්ථාව තමයි elements වලදී දෙවෙනි element එක තමයි shutter speed එක. shutter speed එකේදී වෙන්නේ අනිත් පැත්ත. shutter speed එක අඩු වෙන්න හොඳට ෆොටෝ එක light up වෙනවා. shutter speed එක වැඩි වෙන්න sorry ඒකත් වෙන්නේ අර වගේම තමයි aperture එක වගේම තමයි aperture එක අගේ වැඩි වෙන්න dark වෙනවා. aperture එකේ අගේ අඩු වෙන්න light up වෙනවා. මේකෙදිත් එහෙමයි shutter speed එක අඩු වෙන්න light up වෙනවා. shutter speed එක වැඩි වෙන්න dark වෙනවා. හැබැයි shutter speed එක අඩු වෙන්න ෆොටෝ එක blur ගතිය වැඩි. දැන් මෙතන පේනවා මේ මිනිහෙක් දුවන අවස්ථාවක් විදිහට අපිට සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් ඒ අර නියමිත ආකාරයෙන් ෆොටෝ එක කැප්චර් වෙලා නැහැ. පොඩ්ඩක් blur ගතියක් සම්පූර්ණයෙන් blur ගතියක් තියෙනවා. හැබැයි shutter speed එක වැඩි වෙන්න හොඳට focus වෙච්ච ෆොටෝ එකක් still image එකක් විදිහට තියෙනවා. ඉතින් අපිට still image එකක් විදිහට හොඳට fast moving දෙයක් අපිට still එකක් විදිහට ගන්න නම් අපි අනිවාර්යෙන් shutter speed එක වැඩි කරන්න ඕනේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපිට long exposure මම කලින් වලට Google එකේ පෙන්වනා වගේ light trail photography නැත්නම් star night එකක් මොකක් කරේ කරනවා photograph කරනවා නම් අපි ගන්න ඕනේ long exposure නැත්නම් shutter speed එක අඩු වගේ එක. ඒකට තුන්වෙනි එක තමයි ISO එක. ISO කියන්නේ අපි දෙන artificial light එක artificially අපි expose කරන එක ෆොටෝ එක තමයි ISO කියන්නේ. ISO එකද ISO එක වැඩි කරන්න ෆොටෝ එක light up වෙනවා වැඩි. ISO වගේ අඩු කරන්න ෆොටෝ එක dark වෙනවා වැඩි. එතකොට ISO වගේ වැඩි කරනකොට එන එක cost එකක් තමයි මෙතන ෆොටෝ එකේ පේන විදිහට noise එක. ඉතින් මේ noise එක වළක්ව ගන්න නම් අපි අනිවාර්යෙන් ISO අඩු වගේ එක තමයි shoot කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් night event එකක් shoot කරත් ISO 1600ට වඩා අඩු ප්‍රමාණයක shoot කරන්න පුළුවන් තරම් වග බලා ගන්න ඕනේ. ඉතින් අද දවසට මම ඔයාලට කියන්න තියෙන ප්‍රධානම elements තුන නැත්තම් basics වල මුලින්ම අපි කරන session එකේ පළවෙනිම දේ විදියට තමයි අද දවසේ මම ඔයාලට ඔය තුන කියලා දුන්නේ. මොකද photographer කෙනෙක් විදියට දැනගatiය යුතු මුල්ම elements තුන විදියට අපිට මේ elements තුන කියන්න පුළුවන්. මොකද මේ elements තුන හරියට control කරන්න බැරුව නැත්තම් මේ elements තුන හරියට control කරන්න දන්නේ නැතුව light එක අපිට change කරන්න නැත්නම් light එක control කරන්න අමාරුයි. එතකොට photo එකක් අපිට අර මුලින්ම slide එකේ පෙන්නුවා වගේ එක්කෝ underexposed විදියට නැත්නම් overexposed විදියට තමයි photo එක වෙන්නේ. ඉතින් මේ තුන හොඳට control කරන්න දන්නවනම් මේ ඔයාලට කිව්ව විදියට ISO එකයි aperture එකයි සහ shutter speed එකයි වෙනස් කරන්න ඔයාලා දන්නවනම් අවස්ථාව අනුව ඔයාලට කිසිම අවස්ථාවකදී underexposed හරි නැත්නම් overexposed හරි photo එකක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම තව දෙයක් කියන්නම් මේ ෆොටෝග්‍රැෆි වලදී ආවම ෆොටෝග්‍රැෆි වලදී කැමරාස් ගත්තොත් කැමරාස් වල මොඩ්ස් තියෙනවා. ඒතර මේ එක මොඩ් එකක් තමයි aperture priority කියන්නේ. මේ aperture priority කියන්නේ අපි කලින් කතා වුණා aperture ගැන. aperture කියන්නේ lens එකේ කට හැරලා තියෙන ප්‍රමාණය. එතකොට ඔයාට ඒක ඒ කියන්නේ aperture priority එකේදී ඔයාට ඒ කියන්නේ මොඩ් එකේදී ඔයාට කැමරාවේ ඔයාට වෙනස් කරන්න පුළුවන් aperture එක විතරයි. ඒකත් නිකන් කියන්නේ ඔටෝමැටික් නෙමෙයි ඒක සෙමි ඔටෝමැටික්. එතකොට ඒකෙදි වෙන්නේ ඔයාට කැමරාවේ aperture priority කියන මොඩ් එකට දැම්මම ඔයාට කැමරාවේ ෆොටෝ එකේ aperture එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ lens එකේ කට ඇරෙන ප්‍රමාණය විතරක් වෙනස් කරන්න පුළුවන්. එතකොට කැමරාව විසින්ම ඔටෝමැටිකලි ISO එකයි shutter speed එකයි වෙනස් කරලා ඔයාට overexpose වත් නැති underexpose වත් නැති correctly exposed photo එකක් අරන් දෙනවා. එතකොට තව මොඩ් එකක් තමයි shutter priority කියන්නේ. shutter priority කියන්නේ
ඔයාට ඔයාගේ අවස්ථාව අනුව ඔයාට වෙනස් කරන්න පුළුවන් ෂටර් එක. ඔයාට ෂටර් ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි කැමරාව විසින් ISO එකයි ඇපර්චර් එකයි වෙනස් කරලා දෙනවා ඔයාට. ඉතින් මේ මොඩ්ස් දෙක සාමාන්‍යයෙන් ගොඩක් වටිනවා. අර අපි ඉවෙන්ට්ස් අපි ස්පෝර්ට්ස් ඉවෙන්ට්ස් එකක් ගත්තොත් ඔයාගේ ඒ කියන්නේ ඔයාට ගහන්න වෙන අවස්ථාව වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට ගහන්න තියෙන්නේ normally අර එකම තැන ඉන්න මොකක් හරි ෆොටෝ එකක්. එතකොට ඔයාට high shutter speed එකකට යන්න ඕනේ නැහැ. ඒත් එක්කම ඔයාට ඉක්මනට ගෙනවා ඉක්මනට 100 meters තියෙනවා එතනට ගිහලා ෆොටෝ එක ගහන්න කියලා ඔයාට වෙනස් වෙ කියන්නේ setting වෙනස් කරන්න වෙලාවක් නැහැ. හැබැයි ඔයා දන්නවා ඔයා shutter speed එක වැඩි එකක ගහන්න ඕනේ කියන එක. එතකොට ඔයාට ඉක්මනට ඔයා shutter priority කියන මොඩ් එකට දැම්මොත් ඔයාට එතනට ගිහිල්ලා ඔයාට ෂටර් එක විතරයි වෙනස් කරන්න තියෙන්නේ. කැමරාව විසින් ඔටෝමැටිකලි ඇපර්චර් එකයි ISO එකයි වෙනස් කරලා දෙනවා. ඉතින් මේ තුන ඒ කියන්නේ ISO එකයි ඇපර්චර් එකයි ෂටර් ස්පීඩ් එකයි කියන තුන ෆොටෝග්‍රැෆි වලදී මුලින්ම කිව්වා වගේ අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක් සහ දැනගෙන ඉන්න ඕන දෙයක්. ඉතින් මේ තුන දන්නවා කියන්නේ ඔයාට ඕනම ෆොටෝ එකක් හොඳට ලයිට් අප් කරලා ගන්න පුළුවන්. කිසි කරදරයකින් තොරව. ඉතින් ඔය තුන හොඳට දැනගන්න ඕන හින්දා තමයි අපි මුලින්ම බේසික්ස් වලදී පළවෙනි සෙෂන් එක විදියට මේ තුන අපි ඔයාලට ඉගන්නුවේ. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට කියන්නේ මොබයිල් ෆොටෝග්‍රැෆි වලදී වුණත් සහ මේ DSLR වලින් ෆොටෝ එකක් ගනිද්දී වුණත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat box එකේ දාන්න. දැන් මොනවා හරි දැනගන්න ඕන දෙයක් තියෙනවා. එක ප්‍රශ්නයක් තියෙනවා manual mode එකේ. මැනුවල් මෝඩ් එකේ විතරද මේ තුනම තියෙන්නේ. ඔව්. මේ මැනුවල් මම කලින් කිව්වා වගේ කැමරා එකක settings කිහිපයක් ඒ කියන්නේ mods කිහිපයක් තියෙනවා. අපිට කැමරාවක් ගත්තොත් ඒ කැමරාව වෙනස් කරන්න පුළුවන් mods කිහිපයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් entry level ඒ කියන්නේ beginner කෙනෙක් විදිහට photography වලදී beginner කෙනෙක් විදිහට ගොඩක් අය මුලින්ම කරන්නේ කැමරාවේ automatic fully automatic කියන settings වල තමයි අපි shoot කරන්නේ. එතකොට මේ fully automatic එකේදී අපි පුළුවන් තරම් ඒ කියන්නේ fully automatic එකේදී අපි කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. කැමරාව විසින් ISO එකයි shutter speed එකයි aperture එකයි වෙනස් කරනවා. ඒක නිකන් ඒක AI එකක් වගේ. කියන්නේ එයා අපි අපි capture කරන අවස්ථාව අනුව එයාට ඕන විදියට ෆොටෝ එක automaticallyම කියන්නේ එයා හදනවා. ඒතකොට අපිට කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ automatic එකේදී අපි කියන්නේ auto mode එකේ ගොඩක් වෙලාට capture කරන්න එපා කියලා මම කියන්නේ මුල් ටිකේ දැනගන්න capture කරන්න. ඒ කියන්නේ capture කරලා ඒ කැමරාව විසින් දීලා තියෙන setting එක කොහොමද කියලා දැනගන්න නම් අවුලක් නැහැ. හැබැයි දිගටම ඒ mode එක use කරන්න එපා. මොකද එතකොට අපිට දැනගන්න බැරි වෙනවා අපිට අවස්ථාවක් දුන්නොත් අපිට manually අපිට ඕන විදිහට කොහොමද light up කරන්න කියන එක auto mode එකෙන් ගන්න බෑ. මොකද auto mode එකේ කැමරාවට ඕන විදිහට තමයි light up කරලා දෙන්නේ. උනට අපිට ඕන විදිහට light up කරගන්න ඕන. අපිට ඕන් නැත්තම් නිකන් හරියට fast moving එකක් අපිට ඒ විදිහට still එකක් විදිහට ඕන නැත්තම් ඒක නිකන් blur වෙලා ගතියට විතරක් අපිට capture කරන්න ඕන නම් අපිට auto mode එකෙන් ගහලා වැඩක් නැහැ. මොකද auto mode එක හැම වෙලාවෙම කරන්නේ මේ කලින් කිව්වා වගේ මේ ඒ කැමරාවට ඕන විදිහට capture කරන එක. එතකොට තව mode එකක් තමයි මම කලින් කිව්වා වගේ aperture priority එක සහ අනිත් එක තමයි shutter priority එක. ඉතින් ඒ modes දෙකේදී shutter priority එකේ shutter එක විතරක් අපිට වෙනස් කරන්න පුළුවන්. aperture priority එකේදී aperture එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ mod තුනට අමතරව තවත් mod කිහිපයක්ම තියෙනවා. මේ mod කිහිපේ ඉතින් සමහර ඒවා තියෙනවා අපිට effect දාලා capture කරන්න පුළුවන් black and white දාලා. ඉතින් ඒ වගේ mods කිහිපයක්ම තියෙනවා. ඉතින් පුළුවන් තරම් Tamanට ඉගෙන ගන්න නම් Tamanට කියන්නේ මේක ෆොටෝග්‍රැෆි කියන දේ එක්ස්පීරියන්ස් එකත් එක්කම වැඩි ඒ කියන්නේ දැන් ඒක තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකින්ද මම රෙකමන්ඩ් කරන්නේ හැම එක්කෙනෙක්ටම මැනුවල් මෝඩ් එකේ ෂූට් කරන්න. يعني මැනුවල් මෝඩ් එකේ ගහලා බලන්න. ඔයා එතකොට කියන්නේ කාලයක් ඇද්දුවාට දැනගන්න පුළුවන් මේ ෆොටෝ එක එක්ක ඩාර්ක් අප් වෙලා. කියන්නේ මේ ෆොටෝ එක ඩාර්ක් අප් වෙලා තියෙන ඒකේ ලයින් හොඳට ලයිට් අප් වෙලා නැත්නම් මොකද ෆොටෝ එකට මට ඕන විදිහට ලයිට් අප් වෙන්න නම් මේ ෆොටෝ එකේ මොනවද වෙනස් වෙන්න ඕන. මේ ෆොටෝ එක ඇපර්චර් එක වෙනස් කරන්න ඕනද? ඔයා බලන්න ඇපර්චර් එක වෙනස් කරලා බලන්න එක විදිහට ඇපර්චර් එක වෙනස් කරන්න බලන්න. එතකොට ඇපර්චර් එක වෙනස් කරලා බලලා ෆොටෝ එක ලයිට් අප් වෙනවද බලන්න. නැත්නම් ෂටර් ස්පීඩ් එක වෙනස් කරලා බලන්න. ෂටර් ස්පීඩ් එක වෙනස් කළාත් ෆොටෝ එක ලයිට් අප් වෙන්නේ නැත්නම් ISO එක වෙනස් කරලා බලන්න. මේ විදිහට settings manual mode එකට ගිහිල්ලා මේ කියන elements තුන වෙනස් කර බලන්න ඕන කොහොමද ගානට over expose වත් නැති under expose වත් නැති ෆොටෝ එකක් capture කරන්න කියන එක. ඉතින් මේක අපි manual mode එකේ shoot කළාම දැනගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ mod කිහිපය කැමරාස් වලදී කැමරාවෙන් කැමරාවටත් වෙනස් වෙනවා. ඉතින් මීට අමතරව තියෙන ප්‍රශ්නත බලමු.
අහලා තියෙනවා ඔටෝ මෝඩ් එකේ දාලා ගන්න ෆොටෝස් එක මැනුවල් මෝඩ් එක ගන්න ෆොටෝ එකේ එකයි වෙන්න පුළුවන් වෙනස්කම් මොනවද? අර මම මුලින්ම කිව්වා වගේ වෙනස් වෙන්න පුළුවන් ඔටෝ මෝඩ් එකේ වෙන්නේ කැමරාව. ඒ කියන්නේ AI එකක් නම් තියෙන්නේ කැමරාවට ඕන විදිහට තමයි ඒක ලයිට් අප් කරන්නේ. අපිට අවශ්‍ය විදිහට අපේ අවශ්‍යතාවයට අපේ රික්වයර්මන්ට් එකට ඒක ලයිට් අප් වෙන්නේ නැහැ. එතකොට අපිට ඕන විදිහට මේක ලයිට් අප් කරනවා නම් අපි අනිවාර්යෙන් මැනුවල් මෝඩ් එකේ ෂූට් කරන්න ඕනේ. මොකද ඔටෝ මෝඩ් එකේ ෂූට් වෙන්නේ කැමරාවට ඕන විදිහට මිසක් අපිට ඕන විදිහට නෙමෙයි. ඒකට තව දාලා තියෙනවා සෙටින් තුනම වෙනස් කරගන්න වෙලාව නැති වුණොත් මොකද කරන්නේ? ඔව් සෙටින් තුනම වෙනස් කරගන්න වෙලාව නැති වුණොත් දැන් අර ඒ වගේ අර වෙලාව අඩු අවස්ථාවකදී තමයි අර අපි යූස් කරන්න ඕනේ ෂටර් ප්‍රයොරිටි, අපචර් ප්‍රයොරිටි. එහෙමත් බැන්නම් කිසි මොකක් හරි කරගන්න බැන්නම් ඔය තුන ගැනම කිසිම අයිඩියාවක් නැති වුණොත් අනිවාර්යෙන් ඔටෝ මෝඩ් එකට යන්න. මොකද ඔයාට කැප්චර් කරන්න තියෙන්නේ අනිවාර්යෙන් මේ කියන්නේ වැදගත් අවස්ථාවක් නම් අනිවාර්යෙන් කැප්චර් කරගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් ඔටෝ මෝඩ් එකට යන්න. නැත්තම් ඔයා try කරලා බලන්න අපචර් ප්‍රයොරිටි නැත්තම් ෂටර් ප්‍රයොරිටි එක. ඉතින් එතකොට ඔයාට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ එක සෙටින් එක. ඒ කියන්නේ එක එලිමන්ට් එකක් විතරයි. ඒතර කැමරාව විසින් අනිත් එලිමන්ට්ස් දෙකම වෙනස් කරලා දෙනවා. ඉතින් කිසිම අවුලක් වෙන්නේ නැහැ. වෙලාවත් එක්ක ඔයාට ඕන ෆොටෝ එක ගන්න පුළුවන්. ඒතර තව දාලා තියෙනවා එක්කෙනෙක් දාලා තියෙනවා කැමරා එකේ සෙන්ස් එකත් එක්ක සෙන්ස් එක හොඳ වෙන්න කැමරාව එකේ ප්‍රයිස් එකත් වැඩි. ඔව් ඒක තමයි මම ගොඩක් වෙලාවෙදි කිව්වේ ISO රේන්ජ් එක වුණත් වැඩි වෙන්න. ඒ කියන්නේ කැමරා එකේ ප්‍රයිස් එක සාමාන්‍යයෙන් high end කැමරා එකක් ගත්තොත් කැමරාවල high end කැමරාස් වල ප්‍රයිස් එක වැඩි. එතකොට ඒවට යන්න පුළුවන් ISO රේන්ජ් එකත් වැඩි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ISO 3200 ගැහුවත් noise එන්නේ නැති කැමරාස් තියෙනවා. ඒ වගේම මෙයා කියලා තියෙනවා low light වලදී Sony කැමරාස් හොඳයි කියලා. ඒ වගේ ලොකු වෙනස්කම් තියෙනවා. Sony කැමරාවලදී උනා ගොඩක් වෙලාවට දකින්න පුළුවන් දෙයක් තමයි Sony කැමරාවලදී low light performance හොඳට තියෙනවා. ඒ කියන්නේ ISO එක ISO රේන්ජ් එක වැඩි වැලියු එක ෂූට් කරත් noise එක අඩුයි. ඉතින් ඒක සෙන්ස් එකත් එක්ක වෙනස් වෙන දෙයක්. ඉතින් සෙන්ස් එක සාමාන්‍ය high end cameras වල sensors හොඳයි. ඉතින් ඒ high end cameras වල වෙනස තියෙන්නේ ඉතින් high end cameras වල sens එකත් එක්ක වෙනස් වීම තියෙන හින්දා පොඩ price එක වැඩි. ඒත් එක්කම තමයි image quality එක සහ ඒ අර තියෙන cost එක අඩු වෙන්න පුළුවන්. තව දාලා තියෙනවා raw JPEG වෙනස. raw JPEG වෙනස අහලා තියෙනවා. ඉතින් JPEG කියන්නේ අපිට කිසිම color correction එකක් නැත්නම් අපිට post production එක පැත්තෙන් ගත්තොත් post production එකේදී කිසිම color correction light up වෙනම edit කරන්න අමාරුයි. හැබැයි raw එකක් ගත්තොත් raw photo එකේදී අපිට post production එකේදී light up කරන්න color correction කරන්න හොඳට පුළුවන්. focal length එක ගැන අහලා තියෙනවා. focal length එක කියන්නේ ඔයා දන්නවා ඇති කැමරා එකේ lens එකේ center optical center කියන එකක් තියෙනවා. ඒතර optical center එකයි කැමරාවේ sens එකයි අතර තියෙන දුරට තමයි focal length එක කියන්නේ. ඒතර මේ focal length එක වෙනස් වෙන්න අපි capture කරනකොට අහුවෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේම තමයි focal length එක වෙනස් වෙන්න shutter speed එකේ වෙනස් වීම අතර සම්බන්ධතාවයකුත් තියෙනවා. ඉතින් focal length එක කියන්නේ lens එකේ optical center එකයි sens එකයි අතර තියෙන, يعني optical center එකයි sens එකයි අතර තියෙන දුරට තමයි අපි සාමාන්‍ය focal length එක කියන්නේ. බොහොම ස්තුතියි රාමුදු මල්ලි. අද සෙෂන් එක බොහොම සරලව පැහැදිලිව අපේ ඉන්න මෙම්බර්ස්ලාට කියලා දුන්නාට. ඉතින් ගොඩක් ස්තුතියි අපේ සෙෂන් එකත් එක්ක එකතු වෙච්ච හැම කෙනාටම.